समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। दुर्लभञ्च मनुष्यत्व बुद्धोत्पादोच्च दुर्लभो दुर्लभाकन संपत्ति सद्धम्मो परम दुर्लभो। सद्धर्म श्रवणाभिलाषी ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, මනුස්ස ජීවිතය කියන එක ගත්තොත් අපිට දැන් පේන තියෙන එක නෙමෙයි. මේ අපිට පේන්න තියෙන මනුස්ස ජීවිතය මම මේ සත්‍ය කතාවක් කියන්නම්. මේකත් එක්ක පින්වත්නි, මිනිසෙක් ජීවිතේ පොඩි කාලේ ඉඳන්ම ඔට්ටු වෙනවා. ඉපදිච්ච දවස් ඉඳන්ම මේක පවත්ත ගන්න, මේක රැක ගන්න, මේක නවත්ත ගන්න, මේක පෝෂණය කරන්න අපි පුදුම විදිහට ජීවිතේ මිනිසෙක් ඔට්ටු වෙනවා. ඇත්තනේ. දැන් ඔය පින්වතුන්ලා විටමින් ಜಾති හොය හොය කන්න දෙන්නේ ඇයි? කැල්සියම් ಜಾති හොය හොය කන්න දෙන්නේ ඇයි? යකඩ ಜಾති හොය හොය කන්න දෙන්නේ ඇයි? මේ මම කවන පොවන ශරීරය දැන් පින්වතුන්ලා බලන්නකෝ, මේ ආහාරය ගද්දී අපි සෞඛ්‍ය ගැන කොච්චර හිතනවද කියලා. මෙන්න මේවා සෞඛ්‍යයට හොඳය, මේවා සෞඛ්‍යයට හොඳ නැතය. කව්පි ටිකක්, කඩල ටිකක් එහෙම හම්බුනහම සමහරුන්ට ඉතින් හරි කැමතියි මේකට. ඇයි මේක අපේ ශක්තියට හොඳයි, මේක අපේ ජීවිතයට හොඳයි කියලා හිතනවා. හැබැයි පින්වත්නි, මම මේ ඔබෙන් අහන්නේ, දැන් අපිට ලැබිලා තියෙනෝනේ අවුරුදු 50ක් 60ක් ජීවිතයක්. ඊට පස්සේ අපි මැරෙනවමනේ. එතකොට ඔබ මේ කන්න දීලා රැක ගන්න හදන ජීවිතේ ඇත්තටම ඔබ බලන්න මේකේ අවසානය. මේකේ අවසානයේදී ඔබට මේ කන්න දුන්නු ජීවිතේ ඉතුරු වෙනවද? මේ කන්න දෙන ජීවිතේ අවුරුදු 50ක් 60ක් 70ක් යනකම් මේ විදිහටම රැකිලා තියෙයිද? නැත්තම් කොච්චර කන්න බොන්න දුන්නත්, කොච්චර ඉදුම් හිටුන් දුන්නත්, යාන වාහන දුන්නත්, සැප සම්පත් දුන්නත්, මේක අවසානයේදී අපිට ජීවිතේ ලැබෙනවද නැත්නම් ජීවිතේ නැති වෙනවද? පැත්ති මොන තරම් මහන්සි වුණත් එක එක්කෙනා එක එක විදියට මහන්සි වෙනවනේ. සල්ලි හොයාගන්න, කන්න දෙන්න, ඇඳෙන්න දෙන්න. දැන් ගෙවල් දොරවල් බලන්නකොනේ. ඇයි පින්වත්නි මෙච්චර මේ ස්ථීර ගෙවල් දොරවල් හදාගෙන දඟලන්න ඕනේ නැහැ අපි. නිකන් ඔබට මේ ලැබිච්ච ජීවිතේ තෙමෙන්නේ නැතුව ඉන්න පොඩි gadol වලින් මොකක් හරියක් හදාගෙන, යකඩ කැලි 4ක් හිටවල වහලක් ගහගෙන හරි දෙපැත්තෙන් gadol බැමි 4ක් බැඳගෙන ඇඟට වැටෙන්නේ නැති වෙන්න ඉන්නව විනා මන් දන්නේ තට්ටු ගෙවල් හදාද ඒව ඔක්කොම අර අනේ මන් දන්නේ කාලේ නේ පින්වන්දි. දැන් ගයක් හදන්න අපි දන්නවා, කුටියක් හදන්න ගත්තාම යන කාලය. ඒතර ඔබේ ජීවිතෙන් භාගයක්ම ඒවට යට කරන්න එපා. ඒකයි මේ කියන්නේ. తాවකාලිකව ටෙම්පරරි හට්ස් වගේ ගහගෙන තෙමෙන් නැති වෙන්න, මැරෙන්න නැති වෙන්න ජීවත් වෙනවා විනා මම නම් හිතන්නේ මේක ලොකු අපරාධයක්. ඇයි? අපිට මේ ජීවිතේ අවුරුදු 50ක් 60ක් ජීවත් වුණාට පස්සේ කවදා හරි දවසක මැරිලා යන්න වෙනවා. අන්නේ මැරිලා යන්න වෙනකොට මේ කිසිම දෙයක් අරගෙන යන්නේ නැති හැටි හරි පුදුමයි. ගෙවල් දොරවල් මුකුත් අරන් යන්නේ නැහැ අපි. එහෙනම් ඉතින් සංසාර ජීවිතේ අපි එකතු කරගත්තු වස්තු අපිට තියෙන්න එපා. දැන් මේකට එනකොට
ඉඩම් කැලලක්වත් තිබ්බේ නැහැ නේද? මේ ජීවිතේ ලැබිච්ච මේ ලංකාව ඇතුලේ පොඩි ඉඩමක් තියෙනවා. ඔය එකක් දෙකක් තුනක් ඇති. ඕක මේ ජීවිතේ පරිහරණය කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? මැරෙනකොට දාලා යන්න වෙනවා. ආ ඊළඟ පාර ඔබට ආයෙත් අලුතෙන් ඉඩමක් ගන්න වෙනවා. පරණ ඉඩම හම්බ වෙන්නේ නැහැ පින්වත්. ඉතින් මේ තමයි ජීවිතේ හැටි. මේක තේරුම් අරගෙන ඔබ බලන්න ඔබේ ওই වටපිට තියෙන ගෙවල් මෙහෙම ගේ දිහා බලන්න, වාහනේ දිහා බලන්න, දරුවා දිහා බලන්න, අම්මා දිහා බලන්න, තාත්තා දිහා බලන්න, දුව දිහා බලන්න, පුතා දිහා බලන්න, අපි දිහා බලන්න, මේ ටීවී එක දිහා බලන්න. ඔය රේඩියෝ එක දිහා බලන්න. මේ බිත්ති දිහා බලන්න. මේ ඔක්කොම ඔබ මේ ජීවිතයට අටවාගත්තු දේවල් විතරයි. දැන් ඔබේ වයසත් එක්ක තව ටික කාලෙකින් ඔබට මේ දේවල් නැති වෙනවා. යනකොට මේ කිසිම දෙයක් අරගෙන යන්නේ නැති සාංශාරික ගමනක් යන්න වෙනව නේද කියන එක ඔබ කල්පනා කළේ නැත්නම් දැන් ඉඳන්ම මරණාසන්න මොහොතවල් එද්දී ජීවිතයේ වයසට යද්දී ජීවිතයේ සත්‍ය තේරුම් ගන්න කාලය එනකොට සත්‍යට මුහුණ දෙන්න කාලය එනකොට ඒ සත්‍යට මුහුණ දී ගන්න බැරුව ඒ සත්‍ය ඉස්සරහා ඇඹරි පරාජිතයෙක් බවට පත් වෙලා හිස් සතින් මැරෙන්න වුණොත් යන්න වෙන සසර ගමන පොඩි පහ එකක් නෙමෙයි කියන එක මතක තියාගන්න. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට පස්සේ මිනිහෙක්ට කල්පනා කරන්න ලැබෙන ඇත්ත නෙමෙයි. අපිට මේ කිසිම දෙයක් අරගෙන යන්න වෙන්නේ නැහැ පින්වත්නි. මේක හොඳට මතක තියාගන්න. එතකොට කන්න බොන්න දෙන මේ ජීවිතේ කන්න බොන්න දීලා, අඳින්න පළඳින්න දීලා, ඉදුම් හිටුම් යාන වාහන සැප සම්පත් දීලා පරිස්සම් කරන ජීවිතේ තප්පර කට්ටේ ගෙවී යාමත් එක්කම ජීවිතේ වෙලාව ගෙවිලා යෑමත් එක්කම ටික දිරන පැත්තට නම් යන්නේ. ටික මැරෙන පැත්තට නම් යන්නේ. ටික ෂය වෙන පැත්තට නම් යන්නේ. මොකද්ද මේ ජීවිතයේ අර්ථය? ඇයි ඔබ මේකට කන්න දෙන්න දඟලන්නේ? මේක වැටෙන්නේ නැති වෙන්න මොනවාරි ටිකක් කවා ගන්න. මේක වැටෙන්නේ නැති වෙන්න මොනවාරි ටිකක් පොවා ගන්න. මේකට ඉන්න තැනක් යන්තම් ලාවට අටෝ ගන්න. ඊට එහා. ඇයි මගේ රත්තරන් පිඟනි මේ ලක්ෂ 100 200 ගෙවල් දොරවල් නෙමෙයි. සංසාර ජීවිතේ එනකොට සක්විති රාජ්‍ය සම්පත්තිය ලබලා, රාජ සම්පත් ලබලා, ඇමති මැති සිටු සම්පත් ලබලා කෝ දැන් ඒකක්වත් අඩුම ලැබපු සංසාරික ජීවිතය දැන් අර කඩිරලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ එකවරක් කියනවා, දේශනා කරනවා. ආනන්ද මේ කඩි රැළේ සංසාර ජීවිතේ සක්විති රජ බව නොලබපු එකම කඩියෙක්වත් මම දකින්නේ නැහැ කියලා. එතකොට සංසාර ජීවිතේ එතන හිටපු සෑම කඩියෙක්ම සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබුවා නම් අද මේ බත් ඇටයකට ඔට්ටු වෙන කඩිය බවට පත් වුණා නම් ඔබත් මේ සංසාර ජීවිතේ මේ සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබලා දූ දරුවන් ලැබලා මේ අද ඉන්නවා වගේ පාරේ යන්න පණ නැති දරුවෝ නෙමෙයි. දැන් අද ඉන්නේ එහෙම දරුවෝනේ එහෙන අසත්පුරුෂ. එකල ශිල්ප ශාස්ත්‍ර හදාරපු, කලගුණ දන්න, මව් දෙමව්පියන්ට සලකපු, හයිහත්තිය තියෙන දර කෝසල මල්ලිකාවන්ගේ දරුවෝ වගේ එක ළඟ මේ දැන් ඉන්න දරුවෝ දෙන්න තුන් දෙනා නෙමෙයි දරුවෝ 10 15 20 30 හදලා තියෙනවා ඒ කාලේ. මේ වගේ එක ළඟ පුතුන් 30 දෙනා ලැබපු අම්මලා ඉඳලා තියෙනවා. එහෙම පුතුන් හිටපු ඔබ මේ දැන් දරුවෙට දෙන්න ටොට්ටු වෙන්න යන්න එපා. සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබලා මාලිගා පරිහරණය කරපු ඔබ දැන් මේ ලක්ෂ 50 60 ගේකට දොරකට ටොට්ටු වෙන්න යන්න එපා. අහසින් යන්න පුළුවන් උපෝසත ගණයේ හස්තිය පාවිච්චි කරපු ඔබ මේ තෙල් ගහලා පදින වහන පස්සේ දුවන්න යන්න එපා. මේක වැඩක් නැහැ. ඒව ඔබට අතෑරුණු යම්සේද මේවත් ඔබට ඒසේම අතෑරෙනවා පිටපැත්තේ. ඒව ඔබට යම්සේද අතෑරුණේ මේවත් ඒ විදිහටම අතෑරෙනවා. මේ සත්‍යතාවයේ තේරුම් අරගෙන මේ ලැබිච්ච දේවල් මේව විදර්ශනා කරන්න. මේ ලැබිච්ච දේවල් ඔක්කොම නැති වෙන්න තියෙන දේවල්. කොච්චර සකස් කරත් ගහක් හදනකොට මතක තියාගන්න ගහ දවසක මැරෙන බව. ගෙයක් හදනකොට මතක තියාගන්න දවසක මේ ගේ දාලා යන්න වෙන බව. දරුවෙක් හදනකොට මතක තියාගන්න දවසක මේ දරුවා අතහැරෙනවා බව. වාහනයක් ගන්නකොට මතක තියාගන්න මේව හැප්පිලා කරලා පුඩි වෙන්න පුළුවන් වාහන බව. පිටින් ඒවට පුදුම වෙන්න එපා. ෆෝන් එකක් ගද්දී ඒවා වැටුණයි කියලා හපොයි ගන්න, පපුයක් තියාගන්න දකලන්න එපා. ඒවා වැටෙනවා තමයි. ඉන්නකම් අරගෙන පරිහරණය කරන්න. නැති වෙනකොට හඳන්න එපා. මේ අවබෝධයට
ඔබට මේ ජීවිතය පිළිබඳව පුදුම දැන් පින්වත්නි මෙහෙම කිව්වම ඔබ හිතන්න එපා එහෙනම් ඉන්නකම් විඳින්න ඕනේ නැති වුණාම අතහරින්න ඕනේ කියලා. පින්වත්නි යම් දවසක නැති වෙනවා කියලා දැනගත්තාම ඉන්නකොට විඳින්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි ලංකර ගැනීම තුලින් බැඳීම් ඇති වෙනවනේ. ලංකර ගැනීම තුලින් ඇති වෙන බැඳීම් වලට බය වෙලා ලංකර ගන්න බැඳීම වණයක් බව දැකලා ඇණයක් නෙමෙයි වණයක් බව දැකලා එක්තරා විදිහකට ඇණයක් කියලා හිතා ගන්නවා. දැකලා අපි මේ දේවල් දුරු කරනවා වගේ. දැන් උදාහරණයක් විදිහට ඔබ හිතන්නකෝ ඔබ මනමාලියෙක්. ඔබ යනවා මනමාලියක් බලන්න. මනමාලි බලන්න යනකොට ඒ මනමාලි හොඳ නැති කෙනෙක් නම් අපි හිතමුකෝ නිකන් අපිට ගැලපෙන්නේ නැහැ කියලා. ගැලපෙන්නේ නැත්තම් මේ අපි ඔන්න ඔය ආපු එකේ බැඳලා මාස දෙකකින් අතාරිනවා. බැඳලා අවුරුද්දකින් අතාරිනවා. එහෙමද හිතන්නේ? අප්පෝ ඔය වගේ එකයක් නම් මට ජීවිතේටවත් එපා. හීනකින්වත් එපා කියනවා. අන්න ඒ වගේ හොඳ නැත්තම් తాවකාලිකවවත් ළඟට ගැනීම මිනිස්සු වලකිනවා. මෙන්න මේ වගේ මේ කාම සම්පත් හොඳ නැහැ කියලා දැකලා මේවත් తాවකාලිකයි කියලා දැකලා හීනයක් වගේ. මේ හීනයක් දකින්නේ. තව අවුරුදු 20කින් 30කින් ඔබ මේ හීනෙන් නැගිටුණාට පස්සේ මේ කිසි හීනෙන් දකින්න දේවල් පිළිබඳ හීනෙට විතරයිනේ. හීනෙන් ඔබ එක එකව දකින්නවා, කාම සම්පත් දකින්නවා, යාන වාහන දකින්නවා, ගෙවල් දොරවල් දකින්නවා. මේ හැම දෙයක්ම හීනේ විතරයි. හීනෙන් නැගිට්ටාම එමුකුත් නැහැ. මනුස්ස ජීවිතය කියන්නේ හීනයක් වගේ. මේ ඔබ ලොකු හීනයක් දකින්නේ. මේ හීනෙන් නැගිට්ටට පස්සේ ඔබට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ අරගෙන යන්නේ නැහැ. ඒ නිසා පින්ගනි මේ ආදරයෙන් පෝෂණය කරන ජීවිතය, ආදරෙන් නඩත්තු කරන ජීවිතය, ආදරෙන් රැක බලා ගන්න ජීවිතය මේකට පින්ගනි කලකිරිය යුතුමයිනේ. මේකට අපි කියනකොට ඔබ කලකිරෙන්න එපා. අපේ කලකිරීම ඔබට වැඩක් නැහැ. ඔබ බලන්න මේ తాවකාලික ජීවිතය, මේ ලබාගෙන තියෙන සියලුම සැප සම්පත්, මේ ජීවිතේ කරලා තියෙන හැම දෙම මේවා දුකක් නෙමෙයිද? මේ මහන්සි වෙලා තියෙන වැඩක් නැති දෙයක් පෝෂණය කරන්න නෙමෙයි. මීට වඩා හොඳයි මිරිස් පාත්‍යයක් හිටව ගන්න. දෙවරක් තුන් වතාවක් මිරිස් ටිකක් හරි ගලව ගන්න තිබ්බා. මේ අසත්පුරුෂයාට සෞන්දර්ය කන්න දුන්නාම අඟහරුවාද වෙද්දී ඒ රූප කලාපට කිවරයි. බදාද ජීවත් වෙන්නේ ආය අඟහරුවාද කන්න දෙන්න ඕනේ දවසෙම. බ්‍රහස්පතින්ද ජීවත් වෙන්නේ ආයි බදාද කන්න දෙන්න ඕනේ. සිකුරාද ජීවත් වෙන්නේ ආයි බ්‍රහස්පතින්ද කන්න දෙන්න ඕනේ. සෙන්සුරාද ජීවත් වෙන්නේ ආයි සිකුරාද දෙන්න ඕනේ. ඉරද ජීවත් වෙන්නේ සෙන්සුරාද දෙන්න ඕනේ. ආයි සහෝද ජීවත් වෙන්නේ ඉරද දෙන්න ඕනේ. ඔන්න ජීවිතේ ඇති. හැමදාමත් කන්න දිදී බොන්න දිදී නාවනාව අරන් යන මේ ජීවිතය නැති වුණොත් ඊළඟට මොකද වෙන්නේ? අන්න ඊළඟට වෙන්නේ එක කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මහණෙනි මේ ජීවිතේ මරණින් පස්සේ ආයි සුගතියකට එනවා නම් එන්නේ. ඒ කියන්නේ ආයි මේ වගේ ජීවිතයකට එනවා නම් එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් පෙන්නනවා කොහොමද? මේ මහ පොළොවෙන් ගන්නවා පිටින් නියපිඩට පස් ටිකක්. ඒකත් කියනවා මේ ඇඟිල්ලෙන් එළියට නෙරලා තියෙන නියපොත්තට විතරයි පස් ඉතුරුනේ කියලා. ඒ අපි මෙහෙම නියපොත්ත අරගෙන පස් ටිපර් එකක් ලෝඩ් කරා කියලා හිතන්න. මේ නියපොත්ත උඩට පස් ටිපර් එකක් ලෝඩ් කරන මේ ඩෝසර් කරනවා. දානවා බිමට. කලාට පස්සේ කොච්චර පස් ඉතුරු වෙයිද? ඒ වගේ කොච්චර මිනිස්සු පින්කම් කළත් බුදුරජාණන් වහන්සේගේ උපමාව වර්ධින්නේ නැහැ. නැවත වාරයක් සුගතියකට එන්නේ. නියපිඩට ගත්ත පස් ප්‍රමාණය වගේ ප්‍රමාණයක්. ඊටු සසු සියල්ලම මහ පොළොව වගේ පස් ටික සතර පායට යනවා කියලා සිහිපත් කළා. පින්වත්නි මේ සතර පා ජීවිතේ තියෙන වේදනාව, ඒකේ තියෙන දුක්ඛිත බව, ඒකෙන් නැවත ගොඩ එන්න බැරි බව මේවා පින්වත්නි ප්‍රඥාවන්තයන්ටම තේරෙන එකක්. තිරිසන් ජීවිතයකට ගියොත්, പ്രേත ජීවිතයකට ගියොත් ඒවත් එක්ක ජීවිතේ මහා දුකක් විඳින්න වෙනවා විනා. ඒ වගේන් ඊතර වීමක් සත්වයාට ලැබෙන්නේ නැහැ. නිරය ගැන, තිරිසන් ලෝකය ගැන මම වෙලාවක කියලා දෙන්නම් මේ වගේ විඳින්න වෙන කල්ප ගණන් ආයුෂත් එක්කම. හැබැයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ වගේ පින්වත්නි අඩුම කල්පයක් කියන එක. කල්පයක් කියන එක ගෙවෙන්න යන කාලය පොඩි පහේ කාලයක් නෙමෙයි කියලා. උපමාවක් කියන්න ස්වාමීනි කියනවා කල්පකට.
සාමාන්‍ය පුංචි අන්තර්කල්පයකට. මහා කල්පයකට නෙමෙයි. අන්තර්කල්ප 256ක් තමයි මහා කල්පයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාව තමයි යොදුනක් කුස යොදුනක් පළල. කියන්නේ 16ක් කුස 16ක් පළල පර්වතයක් කවුරු හරි කෙනෙක් සිනිදු සලුවකින්. බලන්න උපමාව. අවුරුදු 100කට එක වතාවක් මදිනවා. දැන් මේ මයික් එක ගන්නකො. මේ මයික් එක මම අවුරුදු 100කට සැරයක් එක වතාවක් මෙහෙම සිනිදු සලුවකින් මෙහෙම වදිනවා. මේ අවුරුදු 100කට එකයි. මේ මයික් එක ගෙවෙන්න කොච්චර කාලයක් යයිද? බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ පර්වතය උපමා. යොදුනක් කුස කියන්නේ හැතැම්ම 16ක් කුස 16ක් පළල පර්වතයක් අවුරුදු 100කට එක වතාවක් පිරිමදිනකොට ඒක ගෙවිලා ගියොත් අපේ පොඩි ස්වාමීන් වහන්සේ නමක් හරි අපූර්ව උපමාවක් මේකට කිව්වා. මේක හිතන්න පුළුවන් උපමාවක්. ඔබේ ගෙදර තියෙනවනේ මිරිස් ගල. ওই මිරිස් ගල උදේ හවස අපි මිරිස් අඹරනවා. මගේ පිංගතුල හිතන්න මේ ගල අඹරන්නේ අපි තවත් කළු ගලකින්. ගලකින් ගලක් අඹරලත් උදේ හවස ඒ මිරිස් ගල ගෙවෙන්න කොච්චර කාලයක් යනවද? මේක මේ අපේ සෙනසුනේ වැඩ වාසය කරන පුංචි ස්වාමීන් වහන්සේ නමක් කියපු උපමාවක්. මිරිස් ගල ගෙවෙන්න කොච්චර කාලයක් යනවද මගේ පිංගතුල හිතන්න යොදුනක් කුස යොදුනක් පළල පර්වතයක්. සලුවකින් මෙහෙම පිරිමැද්දොත් නේ ඊළඟට ඔය ඔබ අඩිය තියලා තියෙන පොලවක් ගන්න. ඔය තියෙන සිමෙන්ති කෑල්ලක් අපි 100,000 දෙනෙක්ගේ කකුල් වදිනවනේ ඕකේ. ගෙවිලා යන්න කොච්චර කාලයක් යනවද? ඒක පිංගතුල හිතන්න අර වගේ පර්වතයක් ගෙවෙන්න කොච්චර කාලයක් යයිද කියලා. පිංගත්නි ඒ කළු ගල කවදා හරි ගෙවෙයි කියනවා. ස්වාමීනි දීර්ඝ කාලයක් එමෙන් ගෙවෙන්න. හැබැයි කවදා හරි ගෙවෙයි. කල්පෙත් ඉවර වෙන්නේ. ඒ වගේ දීර්ඝ ප්‍රමාණයක් සංසාර ජීවිතය අපායකට වැටිලා දුක් විඳින්න වුණොත් ඊළඟට මේකට තව උපමාවක් තියෙනවානේ නේ. යොදුනක් කුස යොදුනක් පළල ටැංකියක් හදලා ඒ කියන්නේ ඒක යොදුනක් කුසයි යොදුනක් පළලයි. යොදුනක් කියන්නේ හැතැම්ම 16ක් කුසයි. මේ ටැංකිය හැතැම්ම 16ක් පළලයි. කවුරු හරි කෙනෙක් අබ අරන් එනවා. අබ අරන් ඇවිල්ලා අවුරුදු 100කට එක අබෑටයක් මේ ටැංකියට දානවා. මේ යොදුනක් කුස පැත්තකට දාන්න ඔය පිටුරේ ගෙදර තියෙන ඔය වතුර ටැංකියක් ගන්න. අවුරුදු 100කට එක අබෑටයක් දැම්මොත් අඩුම දවසට එක අබෑටේ ගානේ දාලා බලන්න. ඔබට ඔය ටැංකියවත් පුරවන්න පුළුවන්ද කියලා? ඔබට පුරවන්න බෑ. අවුරුදු 100කට එක අබෑටේ ගානේ දැම්මොත් ඔය ටැංකිය පිරෙන්න කොච්චර කාලයක් යනවද? යොදුනක් කුස යොදුනක් පළල ටැංකිය කවදා හරි පිරෙයි මහණෙනි. හැබැයි කල්පය කියන එක ඒත් ගෙවිලි ඉවර වෙන්නේ නැහැ කියනවා. කල්පය ඊටත් වඩා ලොකුයි. කල්පයක් යන්නේ නැහැ ඒ ටැංකිය පිරෙන්නේ. කල්පයක් යන්නේ නැහැ අර කළු ගල ගෙවෙන්නේ. මේ වගේ දීර්ඝ කාලයක් සංසාර ජීවිතේ දුක්ම විඳින්න වුණොත් පාය දුක කියන එක ලේසි නෑ පින්වත්නි. රෝදිය කටින් දැම්මහම අදෝ මුකෙන් එළියට එනවයි කියනවා බඩවැල් බඩබොක ඔක්කොම අඹරගෙන. ඒවත් එක්ක සත්‍ය මැරෙන්නේ. කර්මානුරූපීව ආයෙව සකස් වෙනවා. ආයි දානවා. ආයි එකම වේදනාව. දැන් ඔය පින්වතුන්ලා බලන්න ඉස්සර බල්ලෝ කනවා අපි. බල්ලෝ කෑවට පස්සේ අර ඉස්සර තිබ්බනේ තුවාලෙටම ඉන්ජෙක්ෂන් එකක් ගහන එකක්. කාපු තුවාලයකට කොහමද ආයෙත් ඉන්ජෙක්ෂන් එකක් වදින්නේ? අපාය දුක කියන එක ඕක උපමා කළොත් අපාය දුක කියන එක මහා මේරු පර්වතය නම් ওই වගේ පුංචි වේදනාවන් ඒ මහා මේරු පර්වතයේ තියෙන දූවිලි අංශුවක් තරම්වත් වේදනාවක් නෙමෙයි. අපාය දුක කියන එක මහා මේරු පර්වතයේ වගේ දුකක්. මේවට වැටෙන්නේ නෙවෙයි. ඒකයි. මේවට වැටලා දුක් විඳින්න නෙවෙයි. ඒකයි. තිරසන් ලෝකයකට වටනොත් ආයිත් ගොඩේමක් නැහැ පිටින්. හිතන්න නිකන් ගිහලා හුණෙක් වෙලා ඉපදුනා කියලා. හුණගේ ආහාර රටාව තමයි අනිත් සත්තු ආහාරයට අරගෙන ජීවත් වීම. දැන් හුණ ජීවිතයක් ලැබුණොත් මේ පාර පොඩි අකුසලයක් ඇති ඊළඟ පාර ඔබට හුණෙක් වෙන්න.
හූනෙක් වෙලා හූන් ජීවිතේ ඉඳලා රැස් කරන්න වෙන්නෙම හූනෙක් මේ බෝධි පූජා තියනවා දැකලා තියෙනවද? හූනෙක් පොයට පන්සල් යනවද? හූනෙක් සිල් සමාදන්කද හූන කරන්නේ මොයි කොයි හරි ලයිට් එකක් ගාවට ගිහිල්ලා. අර එයාගේ මෙහෙම දාන්න පුළුවන් දිවක් තියෙනවනේ. ඒක දදා ප්‍රාණඝාතය කරන එක. එතකොට එක හූනෙක් එක ජීවිතයක් ඇතුළත කොච්චර අකුසල් කන්දරාවක් රැස් කරනවද? අන්නේ රැස් කරන අකුසල් කන්දරාව ගෙවලා දාන්න කොහොමද සංසාර ජීවිතේ දුක් විඳින්න වෙනකොට? හැප්පිලා මැරෙන්නේ. සමහරුන්ගේ ඔළුවට පොල් කඩන් වැටෙනවා. සමහරු මන්ද බුද්ධික වෙලා. සමහරු පාරවල වල බල්ලු වගේ මැරෙනවා. අපි වුණත් හෙට අනිද්දා මැරෙන්න පුළුවන්. මේ ඔක්කොම සංසාර ජීවිතේ කරගත්තු කර්මයක විපාක මිසක් වෙනත් මොනවත් නෙමෙයි කියන එක ඔබ මතක තියාගන්න. මේ වගේ භයානක සංසාර ගමනක් ඔබට යන්න තියෙනවා. මේ වගේ භයානක සංසාර ගමනක් යන්න තියෙන නිසා මේ සංසාරට ඔබ බය විය යුතුමයි. ඊළඟට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ කියලා හිතන්න. ආයිත් මේ දිරණ ශාරීරික පෝෂණය කිරීමේ යුද්ධෙටනේ ඔබ යන්නේ. ඒ වයසක උපාසකම්මල ඉන්නවා. මම සමහරක් වෙලාවට ඇහුවාම මේ අම්මේ මේ ජීවිතේ ගෙවිච්ච විදිය සරුයිද නිසරුයිද? අනේ නිසරුයි ස්වාමීන්. මං වෙයි. අනේ ස්වාමීනි අපි තින් වයසට ගිහිල්ලානේ ලෙඩ වෙලානේ. දැන් මේ පේන්නේ නැද්ද අපේ හැටි අපි කරපුවා වැඩක් නැහැනේ. දැන් මොකද කරන්නේ? අනේ හැමදෙරනේ ආයිත් මනුස්ස ජීවිතයක්වත් ලැබුණොත් ඔය ආයිල්ලන්නේ මොකටද දන්නවද? ආයිල්ලන්නේ අර කරපු කෝලමම නටන්න. නැතු නිවන් දකින්න නෙමෙයිනේ. නිවන් දකින්න නම් මේ ජීවිතේ උත්සාහ කරන්න ඉබේ. ඔය ආපහු ඉල්ලන්නේ මේ පාර වැරදුනා. ඊළඟ පාර මම මේක කොහොම හරි හදාගන්නම් කියලා ආයිත් ගිහිල්ලා ඒකට මිහිර වෙන්න. ආයිත් ගිහිල්ලා ඒ වගේ තැනකම මුලා වෙන්න. ආයිත් ගිහිල්ලා ඒ වගේ තැනකම අසරණ වෙන්න. එච්චරයි. පින්වත්නි ආයිත් මනුස්ස ජීවිතයක් ලැබුණොත් ආයිත් මොන්ඩිසෝරි ගිහිල්ලා උදේ නැගිටලා තේ හදලා කන්න බොන්න දීලා මේ දිරණ ශරීරය පෝෂණය කිරීමේ යුද්ධය අවුරුදු 50ක් 60ක් පැටලිලා දිවි ගෙවලා අවුරුදු 50කින් 60කින් මැරිලා සංසාරයට යන්න වෙනවා කියන එක පුදුමාකාර සත්‍යයක්. ඒ නිසා මේ ආයියා ඉපදිපදී යන ගමන ඒ තරම් පළක් තියෙන ගමනක් නෙමෙයි. එහෙම පළක් තිබ්බනම් බුදු කෙනෙක් කවදාවත් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න ධර්මදේශනාවට මාතෘකා කළේ ගාථාවක් පොඩි දුර්ලභංච manussත්ත්ව බුද්ධුප්පාදෝච දුල්. බුද්ධෝත්පාද කාලයත් මනුස්ස ජීවිතයත් කියන මේ දෙකම එකට කවදාවත් කාටවත් ලැබෙන්නේ මේ වෙලාවෙ පිඟඳි පිස්සුනට ඉන්න එපා. මේ ලැබිලා තියෙන ඔබට බුද්ධෝත්පාද කාලය. ඊළඟ දුර්ලභංච manussත්ත්ව බුද්ධුප්පාදෝච දුර්ලභ කන සම්පත්. මේ ශන සම්පත්තිය බල සද්ධර්මය ඇහෙනවා. දැන් සමහරු ඉන්නවා මේ බණ ඇහෙනවා ඒත් ජීවිතේ ජීවත් වෙන්න හදන. බණ කොච්චර ඇහුවත් වැඩක් නැහැ නේ ජීවිතේ ජීවත් වෙන්න හදනවනේ. ඒ කියන්නේ ජීවිතේ මැරෙන්න කියලා නෙමෙයි. නමුත් ජීවිතේ තියෙන નિසරු බව තේරුම් ගන්න නැත්තම් මේ අවස්ථාව ආයි ලැබෙන්නේ නැහැ රත්තරන් පින්වත්. ඒකයි කසාද බඳින ඒවා, දරුවෝ හදන ඒවා, ගෙවල් හදන ඒවා, හම්බ කරන ඒවා මේවා මේ සංසාරේ ඕන එක්කෙනෙක් කරන ඒවා. ආයි ඔබට ගිහිල්ලා භයානක සංසාරයකට වැටෙන්න වෙන්නේ. ඒ සංසාර ජීවිතේ පිටක් පිළිසරණක් වෙන්න කවුරුත් නැහැ කියන එක පුදුමාකාර සත්‍යයක්. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතේ මේක මේ ගොඩාක් දේවල් කියන්න ඕනේ නැහැ. මේ ශන සම්පත්තිය තිරිසන් ලෝක වලින් මිදිලා අපාය ලෝක වලින් මිදිලා പ്രേත ලෝක වලින් මිදිලා මේ ලැබුවා වූ මනුස්ස ජීවිතයෙන් ඔබ ප්‍රතිඵලයක් ගත්තේ නැති වුණොත් ඉතින් අපිට ඔබට කියන්න තියෙන්නේ සුබගමන් කියලා විතරයි. වෙන මොනවා කියන්නද? නිවන් සුව ලැබේවා කියන්නේ. එහෙම නැහැ. සාංශාරික ජීවිතයක් යන්න වෙනවා. අනන්ත දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් අර මන් දැක්ක අද උදේ එන ගමන් එක පින්තූරයක් දාලා තියෙනවා. උස තැනකට ගිහිල්ලා කවුද? කකුල් දෙක ගලෙන් පල්ලෙහාට දාලා එතන ඉඳගෙන ෆොටෝ එකක් ගහලා. මේක දකින්නකොටම මට මතක් වුණා මේ මනුස්සයන්ට පිස්සුද මන් දන්නේ කියලා. ඇයි මගේ රත්තරම් පින්වත්නි මේ ජීවිතේ මේ තරම් දුකක් කියලා දැනගෙන කී දෙනෙක්ට ජීවිත ඔය වගේ තැන්වලදී අහිමි වෙන්නේ නැද්ද? හදීසියවත් ඔතනින් පල්ලෙහාට වැටුණොත් මේ ජීවිත බය කියන එක තියෙන්න එපා. මැරෙන්න බය නෙමෙයි. අඩුම මූණ ගිහිල්ලා කළුගන කැළුණොත්. ගිහිල්ලා අර යට තියෙන වැලි තලාවක ඇඹෙන්න වුණොත්. ඕවා කරන්න නෙමෙයි මනුස්ස ජීවිතේ ලැබුණේ.
ඔය පිංගුතුලා ඒ වගේ එකක් දැක්ක ගමන් ඒ වගේ කමෙන්ට් එකක් බලුවොත් එහෙම අනේ ෂෝක් හරි වාසනාවක් අපිටත් යන්න තියෙනවා නම් කොහිද මේ මේවා පිංගන්නේ මේ ලෝකයට අයිති මලකෝලම් මේවා පිංගන්නේ මේ ලෝකයට අයිති නාට්ටි මේවා පිංගන්නේ මේ මෝඩයන්ට අයිති වැඩ මේවා බාලයන්ගේ කල්පනා මේවා අශෘතවත් පෘථග්ජනයන්ගේ කල්පනා ශ්‍රුතවත් පෘථග්ජනයෝ මේ කළුගල් උඩට ගිහිල්ලා අඩුම ශ්‍රුතවත් නම් ධර්මයේ යමක් දන්නවනම් ওই කළුගල් උඩට ගිහිල්ලා කකුල් ගල් වලින් පල්ලෙහාට දාගෙන සෙල්ෆි ගහන්න යන්නේ නැහැ. හේතුව දෙයියම්දුරනේ ඔතනින් වැටලා මූණ ඇඹුනොත් එහෙම ගලක මේ මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය ඕකනේ කියලා පස්සට එනවා මිස. හරි. එනිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ඔබට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් තියෙනවා. මේක මේ ට්‍රැවලින් කරන්නයි, කඳු නගින්නයි, සෆාරි යන්නයි, ඩයිවින් කරන්නයි තියාගන්න එපා. ඒකට නෙමෙයි මේ ජීවිතේ. ඔබට පුළුවන් මෙන්න මෙහෙම ජීවිතයක් හදාගන්න. අපි දැන් ඉපදුනානේ. ඒකල අපි මැරෙනවමනේ. මැරුණට පස්සේ ආයි හොඳ තැනක උපදින්න නෙමෙයි. ආයි හොඳ තැනක් නැහැ පින්වත්නි. ඔක්කොම මේ වගේ තමයි. දැන් දිව්‍ය ලෝකේ හොඳයි කියලා හිතන්න එපා. දිව්‍ය ලෝකෙත් අපිට වඩා ප්‍රශ්න තියෙන බව පේනවා සමහරක් වෙලාවට. අරක වෙලාවක පංචසික කියන අර වීණා වාදනය කරන දිව්‍ය පුත්‍රය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්නේ නේ. එයාගේ ආදර කතා වස්තුවක් ගැන එයාට අහිමි වෙච්ච. ඒකට දිව්‍ය ලෝකෙත් ඔය වගේ දේවල් තියෙනවා. මැරෙන්න ලං වෙච්ච සක්‍ර දේවේන්ද්‍ර චක්කපඤ්ඤ සූත්‍රයේදී මරණ බය ආවයි කියනවනේ නේ. යන්න හොඳ තැනක් නෑ. යන්න හොඳ තැනක් නැති නිසා ඔබ විසින් ගත යුතු තීරණය මොකද්ද දන්නවද? යන්න බෑ. මේ ජීවිතේ මරණින් මත්තේ මම නොයා නැවතිලා ඉන්නවා. හරිද? කියන්නේ නැවත වාරයක් උපදින්න නැතුව ස්කන්ධ ටික නිවලා දානවා. මේකට කියනවා නිවන කියලා. ඒ කියන්නේ නිවන කියන්නේ ආයි යන්න පුළුවන් තැනක් නෙමෙයි. නිවන් දකීවා කියන්න එපා. ඇත්තටම නිවන කියන්නේ එහෙම දකින්න පුළුවන් තරක් නෙමෙයි. නිවනටපත් වේවා. අන්න එහෙමයි කතා කරන්න ඕනේ. නිවනටපත් වේවා කිව්වහම සිද්ධ වෙන්නේ සම්මුතිය කමන්නේ නැහැ. ඉතින් අපි කියනවා නිවන් දකිත්වා නිවන් සෝ ලැබෙත්වා කියලා. නිවනටපත් වෙනවා කියන තැනම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහ. නැත්තම් ඔබ කැටියෙම කියනවනම් ඔබ මේ ජීවත් වෙලා ඉන්න ඔබ ආයිත් සැරයක් සංසාර ජීවිතේ උප්පත්තියක් කියන එකකට යන්නේ නැහැ. මේ ජීවිතේ මැරෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා විතරයි ආයි ප්‍රතිසන්දියකට යන්නේ නැහැ. කොහොමද මෙතනට හිතගන්නේ? මෙන්න මේකට කියනවා නිවන කියලා. මේ ලෝකයෙන් මිදීම. දැන් චිත්ත චෛතසික රූප මේ පරමාර්ථ ධර්ම තුන ලෝකයටයි තියෙක. යම් තැනක චිත්තයක් නැත්තම් චෛතසිකත් නැත්තම් රූපත් නැත්තම් ඒකට කියනවා නිබ්බාන නිර්වාණය කියලා. භූමි වශයෙන් ගන්නකො කාමාවචර භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි, ලෝකෝත්තර භූමි. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා කියන්නේ ලෝකයටයි දේවල්. ලෝකෝත්තර කියලා කියන්නේ ඇත්තටම ලෝකෝත්තර කියලා භූමියක් නැහැ. යම් තැනක ඔබේ චිත්ත චෛතසික රූප නොපිහිටද්ද එත්තාපෝච්ච පටවීච තේජෝ වායෝන ගහදති එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති එත්ත දීගංච රස්සංච අනුං තෝලං සුභා සුභම් මේ දිග්ග කෙටි අරවා මේවා උස ලස්සන සුදු මහත නැති ස්කන්ධ නිවිච්ච ස්වභාවයට නිවුණු ස්වභාවයට කියනවා නිර්වාණය කියලා. මේ නැවත නැවත භවගාමී ගමන ස්කන්ධත් එක්ක එන ගමන ලේසි පහසු එකක් නෙමෙයි. හරිද? ඔබ පින්වත්නි හිතන්න එපා. එක වෙලාවක අම්මා වෙන්න වෙනවා, එක වෙලාවක දුව වෙන්න වෙනවා, එක වෙලාවක ස්ත්‍රී වෙන්න වෙනවා, එක වෙලාවක පුරුෂ වෙන්න වෙනවා. එක වෙලාවක පිස්ස වෙන්න වෙනවා, එක වෙලාවක අංග විකලාය වෙන්න වෙනවා, එක වෙලාවක මන්දබුද්ධිකය වෙන්න වෙනවා. තමන්ගේ ඇඟින් පිට වෙන අසූචි මල මූත්‍රා කෙල්ල සෙම සොටු කබ කඳුළු එක්ක ජීවිත කාලෙම ඔට්ටු වෙලා නිකම්ම මැරලා ගිහිල්ලා ආයි ඒ වගේ ජීවිතයක් ලබනවා. ආයි මැරලා ගිහිල්ලා ආයි ඒ වගේ ජීවිතයක් ලබනවා. ආයි මැරලා ගිහිල්ලා ආයි ඒ වගේ දැන් මම දැක්කා බල්ලෙක් පහුගිය දවසක මේ යටිබඩෙන් පල්ලෙහා ඔක්කොම කුණු වෙලා. පණුව එල්ලිලා පින්නන්නේ.
කුණු වෙලා කෑලි කෑලි වැටෙනවා. කසා ගන්න බැරුව තමන්ගේ ඇඟ කහ ගන්න බැරුව අත් දෙක තියලා කකුල් දෙක බිම දිගේ අතුල්ලනවා. ඒ කියන්නේ තමන්ගේ ඇඟේ යට කොටස මහා පොළවේ කළු ගල් වල අතුල්ලනවා පින්ගත්. කොහොමද වේදනාව? ඒ අතුල්ලනකොට පින්ගත් ආයි හැම ගැලවිලා කෑලි ගැලවිලා රොඩු ගැලවිලා තුවාල කන්දරාවක්. සමහර රිලව් මන් දැකලා තියෙනවා රිලව් රංචු වල නායක රිලවන් කණ්ඩායමේ නායකත්වයට පුරුෂ වෙනවට අකමැති කමේ මේ බඩවල් හූරගෙන යටි බඩවල් හූරගෙන කාපු සත්තු. කාටද කියන්නේ? කාටද කියන්නේ? මේ වගේ සසර ගමනකට ඔබට යන්න වුණොත්. මේ ස්කන්ධත් එක්ක යන්න තියෙන සසර ගමන හොඳ නම් නෑ හරි. ආයි මේක මේ ලැබපු ජීවිතෙත් පින්ගොනි මේ තරම් කට්ටක් කියලා අපිට දැනෙනවද? දැන් බලන්නකෝ අපිට ඇත්තටම අපි අපේ ජීවිත ගන්නකෝ. මේ කොළඹ පැත්තේ හැදිලා වැඩිලා, කොළඹ පැත්තේ ඉස්කෝලේ ගිහිල්ලා, කොළඹ පැත්තේ යාළුවෝ ඇසුරු කරලා ජීවත් වෙච්ච අපිට මේ ඇත්තටම ලොකු දුෂ්කරතාවයක් නැහැනේ. ස්පිරිතාලයක් ගත්තත් විනාඩි 5ක දුර, ඉස්කෝලයක් ගත්තත් රටේ ප්‍රධාන පෙළේ විනාඩි 5ක දුර, ඕනම ආයතනයක් ගත්තත් විනාඩි 5ක දුර. කිසිම ගැටලුවක් නැහැනේ. හැබැයි අපිටම දැනුණා නම් මේ ජීවිතේ මෙච්චර මහන්සියක් කියලා. මන් දන්නේ මීටත් එහා නම් ඔබ මොනවද හොයන්නේ කියලා. ඉංජිනේරුවරු, දොස්තරලා, විශේෂඥ වෛද්‍යවරු මේ බණහල අපිට කතා කරනවා. කතා කරලා වුණ අපිට කියනවා ස්වාමීනි ඇත්ත. ස්වාමීනි මම ඉංජිනේරුවෙක්, මම ලෝයර් කෙනෙක්, මම ජජ් කෙනෙක්. ස්වාමීනි මම විශේෂඥ වෛද්‍යවරයෙක්. අපේ රටේ නෙමෙයි සමහරු MBBS ජර්මන් කරන, සමහරු ඉන්දියන්. සමහරු මේ ලංකාවේ ඉන්න අති දක්ෂ විශේෂඥ වෛද්‍යවරු. මේ හැම දෙනෙක්ම අපිට කියන කතාව තමයි ස්වාමීනි නිස්සාර ජීවිතය ගැන නම් කවර කතාවද? හරි. ඒ වගේ උසස්මයි සම්මත වෘත්තීන් වලට ගියායටත් මේක තේරෙනවා නම් මම දන්නේ මේ සමහර ඇත්තෝ මේකට අකමැති වෙන්න හේතුව මොකක්ද කියලා. එනිසා පින්වත්නි මේ ජීවිතේ අර්ථයක් නැති බව ඔබ විසින් නිතර නිතර කල්පනා කර යුතුයි. ඔබට මම දෙන්නම් ලස්සන වචනයක්. මේ වචනේ කටපාඩම් කරගන්න. අපි මේ වචනේ පුරුදු කරමු. ඔබේ ගෙදර මගුල් ෆොටෝ යටින්, ඥාතීන්ගේ ෆොටෝ යටින් මේ වචනේ ගහගන්න. මොකක්ද දන්නවද? එක වචනයක් නෙමෙයි, අත්තර මෙතන වචන තුනක්. සබ්බං පහාය ගමනීයං. ඔය තමයි වචන. මොකද? සබ්බං පහාය ගමනීය. සියල්ල හැරදා යා යුතුය. සබ්බං කියන්නේ සියල්ල. පහාය කියන්නේ හැරදා, ගමනීයං කියන්නේ යා යුතුය. මේ ලෝකයේ ඔබ දකින්න සෑම දෙයකටම ඔන්න ඔය වචනේ පාවිච්චි කරන්නේ. දැන් අපි දැක්කාම අර ඉස්සර කිවිසුමක් ගියාම ආයිබෝවන් කියන්නේ කියනවනේ. කිවිසුමක් ගාම ආයිබෝවන් කියනවා. දැන් කිවිසුමක් ගියාම දාගන්න සබ්බම් පහය ගමනීය. අන්න මෙයා කැස්ස කියන්නේ මෙයාව මැරෙන්න ලං වෙලා. ජීවිතේ හැමතිස්සෙම මරණය ගැන කල්පනා කරන්න මෙන්න මේ වචන තුන ඔළුවට දාගන්න. මේක මුමුණන්න. මේක හීනෙනුත් කියවන්න. මේක එදිනෙදා කියවන්න. සබ්බං පහය ගමනීයං, සබ්බං පහය ගමනීයං, සබ්බං පහය ගමනීයං කියලා ඇස් දෙක වහගෙන භාවනා කරන්න. සියල්ල හැරදා යා යුතුය. සියල්ල හැරදා යා යුතුය. සියල්ල මට තියෙන සියල්ල මම මේ මගේ ඇඟ අජත්තවා බහිද්දාව මම මට අයිති දේවල් මට අයිති නැති දේවල් මට මාවත් දාලා යන්න වෙනවා. සබ්බම් පහය ගමනිය. මම මැරෙන දවසට මම අපවත් වෙන දවසට එහෙම හිතන්න. මේ සිවුරු රෙද්දවත් අරගෙන යන්න වෙන්නේ නැහැ කියන එක නම් ඇත්ත මැත්තක්. මේ සිවුරු රෙද්දවත් අරගෙන යන්න වෙන්නේ. මේකත් පෙට්ටියකට හරි කොහෙට හරි දාලා අපි නම් අලු වෙලා යන එකනේ කරන්නේ නේ. අන්තිමට මේක මෙහෙම ගිනි තියලා බලන්න පොඩ්ඩක් පැත්තක්. ඔය ඇඳන් ඉන්න ඇඳුමක්. මේක අලු වෙලා යන විදිය බලන්න. අවසානයේදී සිවුරු ඇඟ
කෑල්ල අරගෙන අලු ගොඩක් වෙලා නැති වෙලා යනවා කියන කාරණාව මගේ පිංගුතුලා නිතර නිතර කල්පනා කරන්න. මගේ පිංගුතුලා නිතර නිතර හිතන්න. මගේ පිංගුතුලා නිතර නිතර මේකට මූණ දෙන්න ලෑස්ති වෙන්න. මේ අත දකින්නකොට කල්පනා වෙන්න ඕනේ සබ්බම් පහය ගමනියන්. ස්වාමින්වහන්සේව දකින්නකොට කල්පනා වෙන්න ඕනේ සබ්බම් පහය ගමනියන්. අපිට මේ ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවා. ඔබේ ගෙදර තියෙන හැම ෆොටෝ එකක් යටින්ම මෙන්න මේ පාටේ ගහගන්න සබ්බම් පහය ගමනියන්. සබ්බම් පහය ගමනියන්. සබ්බම් පහය ගමනියන් කියලා. කාර් එකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙනවනේ ගොඩක් අයගේ බුදු පිළිමයක්. මේ බුදු පිළිමෙන් අද ගොඩක් අය කරන්නේ අර්ථයක් නෙමෙයි අනර්ථයක්. කියන්නේ ගොඩක් අය මේකෙන් මේ ජීවිතේ බේර ගන්න ආශිර්වාද කරගන්න වගේ පුංචි පුංචි දේවල් වලට පාවිච්චි කරන එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. හැබැයි ඔබට පුළුවන් නම් මම කියන්නේ ওই බුදු පිළිම වහන්සේ අයින් කරන්න. පොඩි A4 sheet එකක කෑල්ලක් ගහගෙන අර මෙහෙම ස්ටෑන්ඩ් එක වගේ තියන්න පුළුවන් වෙන්න සබ්බං පහය ගමනියන් කියලා. අර ඔබට මතකයිනේ මම සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව දෙනකොට අට්ටි යති හරායති jigucchati කියලා වචන තුනක් දුන්නා. දැන් ඕක ගොඩාක් අය ආපහු මටම කිව්වනේ. මටම කිව්වා ස්වාමීනි දැන් නම් අට්ටි යති හරායති jigucchati කියලා. දැන් මේක අප්ඩේට් කරමු අපි. සබ්බං පහය ගමනියන් හැමෝගෙම කටේ හැම ලියුමකම අවසානයක ලියන්න සියල්ල හැරදා යා යුතුය. හැම ධර්ම කාරණාවක්ම අවසානයේ ලියන්න සබ්බම් පහය ගමනියන්. හැම ධර්ම කාරණාවක් පටන් ගද්දිම ලියන්න සබ්බම් පහය ගමනියන්. භාවනාවට පටන් ගද්දි ඉඳ ගන්න සබ්බම් පහය ගමනියන්. කෑම කනකොට කල්පනාවෙන් කන්න මේ සියල්ල හැරදා යා යුතුය. කන බොන ශරීරය කාලා බීලා පෝෂණය කරන ශරීරය මේ සියල්ල හැරදා සබ්බම් පහය ගමනියන්. කල්පනා කර. දරුවා දකින්නකොට කල්පනා කරන දරුවට ආදරයක් ඇති වෙනකොට කල්පනා කරන සබ්බම් පහය ගමනියන්. පිටින් මෙන්න මෙහෙම හිතුවොත් ඔබට මේ ජීවිතයේ පිළිබඳව තියෙන අනියත තෘෂ්ණාව, වැඩක් නැති තෘෂ්ණාව, නිශ්චිත ස්ථානයේ හට නොගත් තෘෂ්ණාව නැති වෙලා යනවා කියන එක නම් ඒකාන්ත සත්‍යයක්. ඒකාන්ත සත්‍යයට මූණ දීලා මේ ජීවිතයේ යථාර්ථය ඔබට කල්පනා කරන්න පුළුවන් නම් ඔබට තේරෙනවද මම මේ කියන එක? මේ ජීවිතේ පින්වත්නි කිසිම අර්ථයක් නැති ජීවිතයක් කියලායි මේ කියන්නේ. මේ ජීවිතයේ කිසිම පෙළසරණක් නැති ජීවිතයක් කියලායි මේ කියන්නේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ ඉන්න දරුවෝ ඥාති හිත මිත්‍රාදී මේගොල්ලන්ට රැවටිලා මේ ජීවිතේ මුලා වෙන්න එපා. මේ ජීවිතේ පාවලා දෙන්න එපා. මේක තේරුම් ගන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් කමටහනක් තියෙනවා. ඔය සබ්බම් පහය ගමනියන් කියන එකෙන් අර්ථ ගන්න මේ කමටහන තමයි මේකට කියන්නේ අනිත්‍ය සංඥාව කියලා. අනිත්‍ය සංඥාව මෙන්න මෙහෙම වඩන්න ගන්න. ගිහින් ඉඳ ගන්න. ඉඳගෙන කල්පනා කරන්න. සියල්ල මොනවද? සබ්බං සියල්ල ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. අතර පවතිනවා කියන එක වෙනුවට අපි වෙනස් වෙනවා කියන එක දාගමු. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඇති වෙන හැමදේම ඒ ආකාරයෙන් නොපැවත විකෘතියකටපත් වෙලා නැවත නැති වෙලා යනවා. ආයි ඇති වෙනවා. ආයි ඇති වෙන්නේ පරණ එක නෙමෙයි. ඒකයි. ඇති වෙන්නේ මරණයට ලං වෙච්ච, දිරන්න ලං වෙච්ච, වයසට ටිකක් තප්පරයක් හරි වයසට ගිය අලුත් දේවල් ටිකක් මිසක් පරණ එකම ඇති වෙන්නේ අවුරුදු 20 දී ඇති වෙච්ච රූප කලාප ඇති වෙන්නේ 35 දී. 35 දී ඇති වෙච්ච රූප කලාප ඇති වෙන්නේ 45 දී. 45 දී ඇති වෙච්ච රූප කලාප ඇති වෙන්නේ 65 දී. 75ක් වෙනකොට ඊටත් වඩා දුර්වලයි. ඒ නිසා කල්පනා කරන්න සියල්ල ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. මේකට කියනවා අනිත්‍ය සංඥාව වඩන්න පටන් ගන්නවා කියලා. ඊළඟට දෙවනි පියවර ගේන්න රූප ලෝකය, ශබ්ද ලෝකය, ගන්ධ ලෝකය, රස ලෝකය, ස්පර්ශ ලෝකය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ බලන්න අතීත, වර්තමාන, අනාගත කියලා තුනක් තියෙනවා. අතීතයේ ඔබ දුටු යම් රූප ලෝකයක් තියෙනවා නම් කියන්නේ මේ මොහොතට කලින්. දැන් මම මේක ඇතුළට එන්න කලින් යම් රූප ලෝකයක් දැක්කනම් ඒ ඔක්කොම මේ වෙලාවේ මට නැති වෙලා ගිහිල්ලානේ. ආයි ඇති වෙනවා නම් ඇති වෙන්නේ රූප ලෝකයේ දැන් නැහැ. වර්තමානයේ ඇති වෙන ආරම්මණයක් යම් විදියකට ඇති වුණොත් ඒකත් වර්තමානෙම නිරුද්ධ වෙලා යනවා මිසක් අනාගතයට ආපහු පවතින්නේ නැහැ.
අතීත රූප ලෝකයම නිරුද්ධ වුණා. අතීත ශබ්ද ලෝකයම මේ වෙනකොට නිරුද්ධයි. අතීත ගන්ධ ලෝකයම මේ වෙනකොට නිරුද්ධයි. අතීතයේ ඔබ විඳපු සියලුම රස මේ වෙනකොට නිරුද්ධයි. අතීතයේ ඔබ විඳපු සියලුම ස්පර්ශ මේ වෙනකොට නිරුද්ධයි. එහෙනම් වර්තමානයේ මේ වෙලාවේ මේ ඔබ විඳින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දැන් මේ බලන්න මම කියන ඔබට අම්මා කියලා. අම්මා කියනකොට දැන් ඒ වචනේ නිරුද්ධයිනේ. දැන් ඒ වචනේ නෑ. දැන් ඔබට පුළුවන් ද ආයිත් මං කියපු වචනේ ඇදලා ගන්න? බෑ. දැන් මං ආයිත් අම්මා කියලා කිව්වොත් මේ වර්තමානයේ අම්මා කියනවා මිසක් අතීතයේ හිච්ච අම්මා කියන වචනේ මේ වෙනකොට නිරුද්ධයි. දැන් වර්තමානයේ කියපු අම්මා කියන වචනයත් ඔන්න ආයි නිරුද්ධ වෙනවා. අනාගතයේදී ඇහෙන අම්මා කියන වචනයත් ආයි නිරුද්ධ වෙනවා. මේ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් ඔබ ජීවිතේ යමක් වින්දානම් ඒ විඳපු හැමදේම මේ වෙනකොට අනිත්‍ය වෙලා ගිහිල්ලා. අතීතයේ විඳ යම් ආරම්මණයක් තියෙනවා නම් ඒවා මේ වෙනකොට නිරුද්ධ වෙලා ගිහිල්ලා කියන එක මතක තියාගන්න. හරි. එතකොට ඔන්න ඔබට සිහියක් උපදිනවා වර්තමානයේ ඔබට ඇහෙන්න, පේන්න, දකින්න, දැනෙන්න, විඳින්න තියෙන දේවල්. ඇහෙන්න, පේන්න, දකින්න, දැනෙන්න, විඳින්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. දේවල් දකින්නකොට, විඳිනකොට, දැනෙනකොට ඔබට තියෙන සංඥාවක්. මේ දේවලුත් අතීත රූප වගේ, අතීත ශබ්ද වගේ, අතීත ගන්ධ වගේ නැති වෙලා යන්න තියෙන දේවල්. නේ? නැති වෙලා යන්න තියෙන දේවල්. එනිසා මම මේවට ඔට්ටු වෙලා වැඩක් නැහැ. මම මේවට බැඳිලා වැඩක් නැහැ. සබ්බං පහය ගමනීය. ඔන්න එන කතාව. හැමදේම අතහැරලා දාලා යන්න වෙනවා. මේ ඔක්කොම නැති වෙනවා. අනාගතේ රූප ප්‍රාර්ථනාවක් ඔබට තියෙනවා නම්, අනාගතේ ශබ්ද ප්‍රාර්ථනාවක් ඔබට තියෙනවා නම්, අනාගතේ ගන්ධ ප්‍රාර්ථනාවක් ඔබට තියෙනවා නම්, අනාගතේ පිළිබඳව වූ රස තෘෂ්ණාවක්, රස ප්‍රාර්ථනාවක් ඔබට තියෙනවා නම්, අනාගතේ පිළිබඳ වූ ස්පර්ශයෙන් උපදින යම් ප්‍රාර්ථනාවක් ඔබට තියෙනවා නම්, පටිඝ සංඥා. පටිඝ සංඥා කියන්නේ මෙතනදී චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන මේ ඉන්ද්‍රියන් වලට හැප්පෙන දේවල්, සංඥාවන්. චිත්ත, චෛතසික ඔක්කොම. මේ දේවලුත් කවදා හරි නිරුද්ධ වෙලා යනවා නම් ඔන්න ඔතනදී ඔබට ඇති වෙනවා කලකිරීම කියන එක. මේ ජීවිතේ මේ විඳින වස්තු සියල්ල తాවකාලිකව විඳීමක් විතරයි. මේ සියල්ල අපිට හැම මොහොතෙම අතහැරි පවතිලා යම් දිනයක සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං. මට මේ තියෙන සියලුම ප්‍රියමනාප දේවල් නැති වෙලා යනවා. ප්‍රියමනාප දේවල් නැති වෙලා යනවා. ප්‍රියමනාප වස්තු, ප්‍රියමනාප ඥාති, ප්‍රියමනාප මිනිසුන්, සියලු දේවල් අපිට මේ ජීවිතයක දවසක නැති වෙලා යනවා කියන කාරණාව ඔබ නැවත කල්පනා කරන්න. මේ තමයි ජීවිතය ඇත්ත. මේ තමයි ජීවිතය යථාර්ථය. මේ තමයි ජීවිතය අවබෝධය. මම පහුගිය දවසක පොඩි හාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡාවක් කළා. කරනකොට මම පොඩි හාමුදුරුවන්ගෙන් ඇහුවා ආයසුතු හදිසියවත් ගෙවල් පැත්තේ මලගයක් වුණොත්, ඉතින් අම්මා මැරුණොත් මොකද කරන්නේ? මං කියනවා යන්න එපා කියලා. ඔයගොල්ලෝ මොකද කරන්නේ කියලා ඇහුවා. ඔයගොල්ලන්ගේ පිළිතුර බහුතරයක්ගේ ස්වාමීනි මැරිච්ච මිනිහකට ගිහිල්ලා වැඩක් නැහැ. ඉන්නකම් කරන්න පුළුවන් ටික කරා. බණ කියලා දුන්නා, බණ අහන්න දුන්නා, බණ යවුවා. මැරිච්ච මිනිහ පෝර බෑග් එකක දාලා මහා මුදට විසික් කළත් මොකෝ? අවබෝධය. දැන් සාමාන්‍ය ගේ ජීවිතයක කෙනෙක්ට ඔය අවබෝධය තියෙනවද? ඔය අවබෝධය නෙමෙයි. මේ මෙලෝ සංසාරයක් නෑ නේ. මරුණයි කිව්වහම ගෙදර ඔක්කොම අනිත් පැත්තට හැරිලා උඩි යටි කුරු වෙලා නිකම් මේ ජීවිතේ මැරෙන්න නූපදිච්ච අය වගේ. මේ ජීවිතේ මැරෙන්නේ නැති වෙන්න ඉපදුන අය වගේ. මේ ජීවිතයට තෘෂ්ණාවෙන් ජීවිතයත් එක්ක කොට්ටු වෙනවා. කොහොබට තියෙන අවබෝධය මනුස්ස ජීවිතය ගැන. එනිසා පින්වත්නි මේ తాවකාලික මනුස්ස ජීවිතේ වචනෙට නෙමෙයි අවබෝධයෙන් ඇති කරගන්න. ඔබේ විභාග ලියන්න ඉන්න දරුවෝ, ඔබේ විභාග ලියන්න ඉන්න ඥාති දැක්කාම ඔබට අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ. අනේ මේ ළමයි తాවකාලික මනුස්ස ජීවිතයක් පෝෂණය කර මොනතරම් දුකක් විඳිනවද? මොනතරම් පීඩාවක් විඳිනවද? මොනතරම් වේදනාවක් විඳිනවද කියලා පින්වත්නි ඔබට මතක් වෙන්න ඕනේ. එහෙම මතක් වෙන්නේ නැත්තම් වහවහම ජීවිතේ සබ්බං සියල්ල
ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන එක. කල්පනා කරන්න රූප ලෝක, ශබ්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, ස්පර්ශ ලෝක කියන ඒවා නැති වෙනවා කියන එක කල්පනා කරන්න. අන්න එහෙම කල්පනා කිරීම තුළ ඔබට මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා නිතර නිතර කල්පනා කරන්න දුර්ලභංච manussත්ත බුද්ධුප්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පත්තේ සද්ධම්මෝ පරම දුර්ලභෝ. මේ මනුස්ස ජීවිතය බුද්ධෝත්පාද කාලය මේ ෂණ සම්පත්තිය මේක තේරුම් ගන්න. මේ ඇහෙන බණ ටික සංසාර ජීවිතේ හැමදාකම ලැබෙන්නේ නැහැ කියන කල්පනා කරලා. ඇහෙන වෙලාවේ, පේන වෙලාවේ, දැනෙන වෙලාවේ මේකෙන් ඈතර වෙලා යන්න ඔය පිඟුතුල උත්සාහ කර. මතකනේ කියපු පාඩය සබ්බං පහය ගමනීය. අපි හැම දිනෙකටම මගේ රත්තරන් පිංගත්නේ. මේ මනුස්ස ජීවිතය දාලා යන්න වෙනවාමයි. ඒක පුදුම සත්‍යයක්. අපි හැම දිනෙකටම මගේ රත්තරන් පිංගත්නේ මේ මනුස්ස ජීවිතය අතහැරන දවස වැඩි ඈතක නෙමෙයි මගේ රත්තරන් පිංගත්නේ. අපි හැම දිනෙකටම මේ මනුස්ස ජීවිතේ අතාරින්න වෙන දිනේ වැඩි ඈතක නෙමෙයි. තව ටික දවසකින් අපි ඔක්කොටම මේ මනුස්ස ජීවිතය කියන වේදිකාවෙන් බැහැලා අපි අපේ ගමන යන්න වෙනවා. අපි ඔක්කොම මේ වේදිකාවට తాවකාලිකව නටලා සමහරු නටනවා, සමහරු වැඩට යනවා. මට පේනවා මේ වේදිකාවේ සමහරු බණ අහනවා, සමහරු බණ කියනවා, සමහරු මේ වේදිකාවේ පැත්තක භාවනා කරනවා නිහිඬ තැනකට ගිහිල්ලා. සමහරු මියුසිකල් ගහනවා, සමහරු මියුසිකල් බලන්න ගිහිල්ලා. එකම වේදිකාව. නමුත් කාටත් මේකෙන් බැහැලා යන්න වෙන දිනය වැඩි ආතක නොවන නිසා බැහැලා යන්න වෙන දිනයට හරියට පඩිපෙළට බර තියාගෙන බහින්න ඔබට පුළුවන්කම ලැබුණොත් වැඩක් නැති ගමනක් ගිය ඔබ සංසාර ජීවිතේම මහන්සියෙන් යන්න වෙයි මිසක් වැඩක් ඇති ගමනක් ගිය ඔබට විතරක් සංසාර ජීවිතේ සැනසීමෙන් එතරට යන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා ඒ බවවල් සිහිපත් කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සිහිපත් කළේ ධර්මදේශනාව තුළදීම මේ ගෙවන නිස්සාර ජීවිතයේ තියෙන නිස්සාර බව, මේ ගෙවන తాවකාලික ජීවිතයේ තියෙන తాවකාලික බව, ඔය පිංගුතුලා මේකත් එක්ක ඔට්ටු වෙවි මේ ජීවිතයට ආදරය කර ජීවිතය ගැන ප්‍රාර්ථනා කර මොකද මේ මනුස්ස ජීවිතේ එහෙම තේරුම් ගන්න කම්ම ඔබට මේකෙන් ඈතර වෙලා යන්න වෙන්නේ නැහැ. ටිකක් මේක තදට වැදුනට ටිකක් සාහසිකව මේක කිව්වට පිංගුතුලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ රැස් කරගත්තු ධර්ම දානමය කුසලය, ධර්ම ශ්‍රවණමය කුසලය, ධර්ම දේශනාමය කුසලය පිංගුතුන් ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේම නිවි යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා, මේ කුසල් පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං